समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् आनापान सति भिक्खवे भाविता बहुली कथा चत्तारो सतिपट्ठाने परिपूरेति चत्तारो सतिपट्ठाना भाविता बहुली कथा सत्तबोज्जंगे परिपूरेन्ति सत्तबोज्जंगा भाविता बहुली कथा विज्जा विमुक्तिं परिपूरेन्ति සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ PW පද්මිනී වීරසිංහ මහත්මිය විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන මීට වසර 30කට ඉහතදී මේ පරලෝ යන්නට යෙදුණු PW විල්මන් වීරසිංහ පියාණන්ට සහ වසර එකහමාරකට ඉහතදී මේ පරලෝ යන්නට යෙදුණු डी කරලයින් වැලිවත්ත මෑණියන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ කොටගෙනයි අද දවසේ එතුමිය විසින් මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ. සෑම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය පින්කමක් සිදු කරලා තමනුත් සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ උදාර කුසලය මව්පියන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන අවස්ථාවේදී එතුමිය විශේෂයෙන් ඉල්ලීමක් සිද්ධ කළේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට බුද්ධානුස්සතිය සහ ආනාපාන සති භාවනාව මූලික වශයෙන් ආරම්භ කරන්නේ කොහොමද අනුපිළිවෙලින් දිගට කරගෙන යන්නේ කොහොමද කියන මේ කාරණේ පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේහි සඳහන් වෙන ආනාපාන සති සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනා පාඩය. බුද්ධානුස්සතිය සහ ආනාපාන සතිය කියන කාරණා දෙකම අද ධර්ම දේශනාවේදී අරමුණු කරමින් දේශනාව කරන හැටියට සිහිපත් කළ නිසා අපි මූලික වශයෙන් බුද්ධානුස්සතිය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් සිදු කරගෙන ඉන් අනතුරුව ආනාපාන සති භාවනාවට අපි කොහොමද අවතීර්ණ වෙන්නේ අනුපිළිවෙලින් පුරුදු පුහුණු කරන්න කියන කාරණය දෙවනුව කතා බහ කිරීම සුදුසුයි කියලා කල්පනා කරනවා. බුද්ධානුස්සති භාවනාව සමත භාවනාවක් හැටියටයි සැලකෙන්නේ. ආනාපාන සති භාවනාව සමත භාවනාවක් හැටියටත් විදර්ශනා භාවනාවක් හැටියටත් දෙවිධයටම ප්‍රගුණ කරන්නට පුළුවන් කර්මස්ථානයක්.
එතකොට සමත භාවනා කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය මූලික කොටගෙන පුරුදු පුහුණු කරන භාවනාවක්. විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව මූලික කොටගෙන කෙරෙන භාවනාවක්. එතකොට සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් දෙකටම සම්මා සතිය අත්‍යවශ්‍ය වෙනවා. සම්මා සතියෙන් තොරව සිහිය පිහිටුවා ගැනීමෙන් තොරව සමත භාවනාවක්වත් විදර්ශනා භාවනාවක්වත් ප්‍රායෝගිකව දියුණු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සමත විදර්ශනා දෙකම සතිපට්ඨාන භාවනා කියන පොදු නාමයෙන් හඳුන්වනවා. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ සිහිය පිහිටුවාගෙන කළ යුතු භාවනාවක්. සිහියයි කියලා කියන්නේ අකුසලයෙන් සිත ඉවත් කරලා කුසලයේහි පිහිටවන යම්කිසි ගුණයක් අපි හැම කෙනෙකුගේම සිත සතන් තුළ තියෙනවා. අනේ ගුණය තමයි සතිය කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ ඒ සිහිය අවදි කර ගැනීම, සිහිය පිහිටුවා ගැනීම කියන අර්ථය. එතකොට යම් කිසිවක નિවරදිව සිහිය පිහිටුවා ගත්තොත් තමයි අපට ඒ පිළිබඳව નિවරදිව ඒකාග්‍රතාවය ඇති කරගන්නට හෝ ප්‍රඥාව අවදි කරන්නට හෝ හැකි වෙන්නේ. ඒ කියන්නේ කුසල පක්ෂයට ඒ අරමුණ යොමු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් සමහර අරමුණු තියෙනවා ඒවා ආරම්මණය හැටියට ගත්තහමම කුසල අරමුණු අකුසල අරමුණු කියලා වෙන් කරන්න පුළුවන්. තව සමහර අරමුණු තියෙනවා ඒවා කුසල ආරම්මනද අකුසල ආරම්මනද කියලා පැහැදිලි වෙනසක් නැහැ. අපි ඒවා පිළිබඳව සිහි කරන ආකාරය මත තමයි අකුසල් වැඩෙනවද කුසල් වැඩෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට යම්කිසි අරමුණක හරියට සිහිය පිහිටියොත් ඒ ඕනෑම අරමුණක් පිළිබඳව අපට කුසල පක්ෂය දියුණු කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා සෑම කුසල භාවනාවක්ම සතිපට්ඨාන භාවනාවක් හැටියටයි ප්‍රගුණ කළ යුත්තේ. නිසා සමත භාවනා විදර්ශනා භාවනා දෙකම කුසල භාවනා හැටියට ප්‍රගුණ කළ යුතු නිසා ඒ දෙකම සිහිය පදනම් කොටගෙන සතිපට්ඨාන භාවනා හැටියට දියුණු කළ යුතු වෙනවා. එතකොට සමත භාවනාවේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ සිහිය සහ ඒකාග්‍රතාවය දියුණු කරන එකයි. විදර්ශනා භාවනාවේදී සිහිය සහ ප්‍රඥාව මූලික කොටගෙනයි ඒ භාවනාව ප්‍රගුණ කරන්නේ. බුද්ධානුස්සති භාවනාව වුණු කිරීමේදී බුද්ධානුස්සතිය විශේෂයෙන්ම ඒ සමත භාවනා අතර ප්‍රධාන භාවනාවක් හැටියට විශේෂයෙන් පිනතුන් අහලා තිනවා චතුරාර්යකා භාවනා කියලා. චතුරාර්යකා භාවනා කියලා කියන්නේ ආරක්ෂක භාවනා හතර කියන එකයි. චතුර් කියලා කියන්නේ හතර කියන. එතකොට ආරක්ෂක භාවනා හතරක් හැටියට බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණ සතිය. මේ භාවනා හතර ආරක්ෂක භාවනා හැටියටයි දක්වන්නේ. ආරක්ෂක භාවනා කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් මේක ටිකක් වැරදි විදිහටත් හඳුනාගෙන ඉන්න බව පේනවා. ආරක්ෂක භාවනා කියලා කියන්නේ මේ බාහිරින් පැමිණෙන උවදුරු වලින් අපිව ආරක්ෂා කරනවා කියන අර්ථයටත් වඩා අපේ මනස ආරක්ෂා කරගන්නට ඒ භාවනාව අපට උපකාර වෙනවා. ඒ කියන්නේ දැන් බුද්ධානුස්සතියෙන් තමයි අපේ චිත්තසංතානෙහි සද්ධාව මනවින් අවදි කරන්නේ. සද්ධාව අවදි කරලා සද්ධාවට අපේ මනස හුරු කරන්නේ. එහෙම නැත්නම් සද්ධාව පුහුණු කරන්න අපට බුද්ධානුස්සතිය තමයි මූලික වශයෙන් උපකාර වෙන්නේ. සද්ධාව වඩා තීව්‍ර වෙන්නට අපට විදර්ශනාව උපකාර වෙනවා. බුද්ධානුස්සතියෙන් සද්ධාව ආරම්භ වෙනවා. විදර්ශනාවෙන් තමයි විදර්ශනා ප්‍රඥාවෙන් තමයි සද්ධාව තීව්‍ර වෙන්නේ. ඒ මොකද එහෙම අපි සිහිපත් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් තමයි එතනත්තා බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට අපි බුදු ගුණ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් අදහසක් අපේ సంతානේ ඇති කරගන්න පුළුවන්. ඒ තුලින් සද්ධාව අවදි වෙනවා. හැබැයි ප්‍රඥාවෙන් ධර්මයේ ගැඹුර දකින්න තමයි බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය ඇතුළු ඒ ඥානයන්හි තියෙන ගැඹීරත්වය, උන්වහන්සේගේ ගුණය කොයිතරම් පැතුරුණු ගුණයක්ද, උන්වහන්සේගේ ඥානය කොයිතරම් පැතුරුණු ඥානයක්ද කියලා අපට වඩා තහවුරු වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට ඒ ප්‍රමාණයට තමයි උන්වහන්සේ පිළිබඳව
අචල සද්ධාව ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මූලික වශයෙන් අපට බුද්ධානුස්සතිය තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව වෙන්වෙන්ව හිතලා කල්පනා කරලා මූලිකව සද්ධාව අවදි කරගන්නට අපට උපකාර වෙන්නේ. ඉතින් ඒ මූලික ගුණ මත පිහිටලා තමයි අපට විදර්ශනාවේදී අර සද්ධාවේ තීව්‍රතාවය ඇති කරගන්නට වෙන්නේ. එතකොට මේ භාවනාවන්ට ආරක්ෂක භාවනා කියලා කියන්නේ දැන් සද්ධාව සිතෙහි අවදි නොවුනොත් එබඳු පුද්ගලයෙකුට මේ නිර්වාණගාමිනී මාර්ගය එතරම් ශක්තිමත්ව ස්ථාවරව ඉදිරියට යන්න බෑ. ඒ තැනත්තා ඇද වැටෙන, කඩා හැලෙන, ඒ මගෙන් ගිලිහෙන, ඒන් බැහැරට වීසි වෙන අවස්ථා වැඩි ඔහුට සද්ධාව නැතිනම්. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන පැහැදීම, ධර්මයේහි ගුණ දැන පැහැදීම, සංඝ රත්නයේහි ගුණ දැන පැහැදීම. එතකොට බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව අපිට මූලික වශයෙන් ඒ සඳහා ප්‍රවේශයක් සකසලා දෙනවා. ඒතර සද්ධාව යම් කෙනෙකුගේ සිතක පවතිනවා නම් ඒ සිත ආරක්ෂාකාරී, සුරක්ෂිතයි නිවන් මඟ තුල. සද්ධාව දක්වන්නේ හරියට වීරවන්ත පුරුෂයෙකුට සමාන කරනවා සද්ධාව. ඒ මොකද උදාහරණයක් හැටියට දක්වනවා කිඹුලුන්, ඒ වගේම මස් කන විවිධ මත්ස්‍යයන්, විවිධ භයානක මාරක සතුන් ගහන වූ ජලකඳකින් එතර වෙන්නට, ඒ ජලකඳට බැහැලා පීනලා එතර වෙන්නට ඕන. එහෙම නැත්නම් බැහැලා එතරට යන්නට ඕන. හැබැයි එහි කිඹුලුන් ඇතුළු මාංශ අනුභව කරන සත්තු බහුලව ඉන්න නිසා මේකට බහින්නට බියපත්ව මිනිසුන් ඒ ගඟෙහි මෙතෙර රැස් වෙලා ඉන්නවා. යම්කිසි වීරවන්ත පුරුෂයෙක් ඒ සියලු දෙනා බලා සිටියදීම අර ගඟට බැහැලා ඔහු එතර වෙනවා. ඒ තැනත්තා දැක්කහම අනිත් අයටත් ධෛර්යය උපදිනවා, වීරිය උපදිනවා. ඒ අයත් නොපසුබටව ඒ ගඟට බැහැලා එතර වෙන්නට උනන්දු වෙනවා. අන්න ඒ වගේ සද්ධාව කියලා කියන්නේ අවශේෂ ගුණධර්ම වලට නායකත්වය ගන්න, ප්‍රමුඛත්වය ගන්න ධර්මයක්. ඒ නිසා සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් හඳුන්වනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූලව හසුරවන්නට හැකියාව තියෙන චෛතසික ධර්ම. එතකොට සද්ධාව යම් සිතක පෙරදරි වෙනකොට අවශේෂ චිත්තචෛතසිකත් ඒ සද්ධාවට අනුව ගමන් කරනවා. යම් සිතක සද්ධාව නැතිනම් ඒ සිතෙහි චිත්තචෛතසික ධර්මයන් විසිරී යනවා. එතකොට නිර්වාණගාමිනී මාර්ගයේදී අපිට බුදුහාමුදුරුවෝ පිළිබඳව තියෙන විශ්වාසය, ධර්ම මාර්ගය පිළිබඳව තියෙන විශ්වාසය, ඒ වගේම ඒ ධම්මග අනුගමනය කරලා ඵල ලැබූ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තියෙන විශ්වාසය විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ විශ්වාසය අහේතුකව ඇති වුණු විශ්වාසයක් නොවිය යුතුයි, සහේතුකව ඇති වුණු විශ්වාසයක්, අවබෝධයක් විය යුතුයි. එතකොට සහේතුක විශ්වාසය තමයි අමූලික ආකාරවතී සද්ධා හැටියට හඳුන්වන්නේ. අමූලිකා සද්ධා කියලා කියන්නේ මූලයක් නැති, පදනමක් නැති භක්තිය. එතකොට භක්තිවත් භවෙන් ඔබට ගිහිල්ලා යම්කිසි කෙනෙකුට සහේතුක සද්ධාාවක් උපදවා ගන්නට පුළුවන් වුණොත් තමයි ඒ නිවන් මගෙහි ආරක්ෂාවක් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් බුදු ගුණ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිසයි අරහං කියලා කියන්නේ. තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ මේ කරුණු නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව සහේතුකව, සකාරණව ගුණ පිළිබඳව වටහාගෙනයි ඒ තැනත්තා තථාගතයන් වහන්සේ පිළිබඳව පැහැදීම ඇති කරන්නේ. අන්න එහෙම ගුණ දැනගෙන ඇති කරගන්නා පැහැදීම තමයි ආකාරවතී සද්ධා හැටියට ධර්මයේහි දක්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන පැහැදීම, ධර්මයේහි ගුණ දැන පැහැදීම, සංඝ රත්නයේ ගුණ දැන පැහැදීම මේ මාර්ගයේහි විශේෂයෙන්ම ඉදිරියට ශක්තිමත්ව යන්නට උපකාර වෙනවා. ඒනොත් බුද්ධානුස්සතිය ප්‍රධාන කාරණයක් වෙනවා. එතකොට සද්ධාව නිවන් මාර්ගෙහිදී අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අත්‍යවශ්‍ය සාධකය අවදි නොවුනොත් ඒ තැනත්තාට නිවන් මාර්ගෙහි ඉදිරියට යන්නට පහසු නැහැ. ගිලිහි වැටෙන්නට තියෙන ඉඩකඩ වැඩි. නිසා නිර්වාණගාමිනී මාර්ගයේහි, කෙලස් නසන මාර්ගයේහි බාධක ජය ගන්නට, අභියෝග ජය ගන්නට ඒ තැනත්තාට මේ ආකාරවතී සද්ධාව
ආරක්ෂාවක් වෙනවා, රැකවරණයක් වෙනවා. ඒ නිසා බුද්ධානුස්සතියෙන් බාහිර ආරක්ෂාවත් අපට ලැබෙනවා. නමුත් මෙතන චතුරාර්යකා භාවනා හැටියට හඳුන්වන්නේ, එහෙම නැත්නම් ආරක්ෂක භාවනා හැටියට හඳුන්වන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගයේදී පුද්ගලයාට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය, ක්ලේශ ධර්මයන්ට හසු නොවි, ක්ලේශයන්ගෙන් මුසපත් නොවි, ක්ලේශයන්ට වසඟව නිර්වාණ මාර්ගයෙන් ගිලිහෙන්නේ නැතිව ඒ මගෙහි ඉදිරියට යන්නට අවශ්‍ය සුරක්ෂිත බව, රක්ෂාවරණය බුද්ධානුස්සති භාවනාවෙන්, එහෙම නැත්නම් සද්ධාව දියුණු වීමෙන් ඇති වෙනවා. එනිසායි බුද්ධානුස්සතිය ආරක්ෂක භාවනාවක් හැටියට දක්වන්නේ. ඊළඟට අනෙකුත් ආරක්ෂක භාවනාවත් එහෙමයි. මෙත්තාව, මෛත්‍රී භාවනාවෙන් තමයි ද්වේෂය පාලනය කරන්නේ. එතකොට ද්වේෂය මේ නිවන් මාගෙහි බරපතලම බාධකයක් වෙනවා. ද්වේෂය කිව්වහම පුද්ගලයෝ සම්බන්ධව ඇති වෙන ද්වේෂය විතරක් නෙමෙයි. අරතිය පවා, අරතිය කියලා කියන්නේ කුසලයට නැමෙන්, කුසලයෙන් බැහැර වෙන ගතිය, කුසලයෙන් ඉවත් වෙන ගතිය, කුසලයට පසුබාන ගතිය. ඇයි එහෙම පසුබාන්නේ? Tamanගේ රුචිකම් වලට පරිබාහිර වූ, Tamanගේ රුචිකත්වයට පටහැනි වූ අරමුණු වල සිත එල්බ ගන්නවා අඩුයි. එතකොට අර කෙලස් තමයි අපේ මනසට රුචි. ඒ කෙලස් වලට ප්‍රතිවිරුද්ධ මාර්ගයක් අපි ගන්නකොට අපේ සිත බොහෝ කොට උදාසීන වෙනවා, මැලි වෙනවා, ගැටෙනවා, හැපෙනවා, වික්ෂිප්ත වෙනවා. ඉතින් ඒ බඳු තත්ත්වයන්ගෙන් අපේ සිත ආරක්ෂා කරගන්නට, රැකගන්නට මෙත්තාව නිවැරදිව පුරුදු පුහුණු කරගෙන තිබීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා මෛත්‍රියත් ආරක්ෂක භාවනාවක් හැටියට හඳුන්වන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගයේහි අවශ්‍ය සුරක්ෂිත බව. විශේෂයෙන් පටිඝයෙන් අපේ සිත ආරක්ෂා කරගෙන, කෙලෙස් ධර්ම වලින් රැකගෙන ඉදිරියට යන්නට ඒ උපකාර වෙන නිසා. ඊළඟට අසුභ භාවනාව. අසුභයෙන් තමයි රාගය මැඩ පවත්වන්න පුළුවන් වෙන්නේ. රාග, ද්වේෂ කියන මේ කාරණා දෙක ප්‍රධානම ක්ලේශ මූලයන් දෙක. එතකොට රාගය දුරු කරන්නට, ඇලීම, බැඳීම, ඒවත් තුළින් අපි නිවන් මගෙන් ගිලිහිනවා. විශේෂයෙන් කාමච්ඡන්දය නිසා, රාගය නිසා අපේ සිත වික්ෂිප්ත වෙනවා. මේ සම්පූර්ණ සසර ගමනම රඳා පවතින්නේ කාමච්ඡන්දය, එහෙම නැත්නම් මේ සරාගී බව, ඇලීම, බැඳීම හේතු කොටගෙන. ඒතර තෘෂ්ණාව මූලික කොටගෙන. එතකොට මේ தත්වයෙන් සිත ආරක්ෂා කරගන්නට පුළුවන් වුණොත් තමයි අපිට නිවන් මාගෙහි නොගිලිහි ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අසුභ භාවනාව විශේෂයෙන් රාගය යටපත් කරන්නට, කාමච්ඡන්දය දුරු කරන්නට, මේ සංස්කාර ධර්මයන්හි පවතින නිස්සාරත්වය තේරුම් ගන්නට අපට උපකාර වෙනවා. ඒ නිසා අසුභ භාවනාව ආරක්ෂක භාවනාවක් හැටියට දක්වනවා නිවන් මාගෙහි. ඊළඟට හතරවෙනි කාරණය තමයි මරණ සතිය. මරණය පිළිබඳව සිහි කිරීම. මලකඳක් දැකලා ඒ ශරීරයේ ජීවත්ව තිබුණු ආකාරයත් දැන් විඥානයේ බැහැරවීමෙන් අවිඥානිකව මල සිරුරක් හැටියට වැඩකට ගත නොහැකි දර කඩක්සේ ඇද වැටි තිබෙන ආකාරයත් අපේ ශරීරය මේ විඥානයේ සහිතව පවතිනකොට සජීවීව පැවතුනාට මේ කයෙහි විඥානයේ බැහැර වූ තැන මේ කයත් ඒ මල කඳත් අතර 아무තු වෙනසක් නැහැ. මේ කයත් මල කඳක් බවට පත් වෙනවා කියන කාරණය නැවත නැවත නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන්, විඥාණයෙන් තොර වෙන්නට පුළුවන්. ඒ බඳු අවස්ථාවක මේ ශරීරය, එහෙම නැත්නම් මේ මම කියලා හඳුන්වන කෙනාම මල කඳක් බවට පත් වෙනවා. මරණය මා වෙත ඕනෑම මොහොතක පැමිණෙන්න පුළුවන් කියන මේ කාරණය නුවණින් කල්පනා කරලා යලි යලි සිහිපත් කිරීම තුළින් තමයි මරණ සතිය ප්‍රගුණ කළ යුත්තේ. එතකොට මේ මරණ සතිය විශේෂයෙන්ම අපට ආරක්ෂක භාවනාවක් වෙන්නේ මේ ජීවිතය පිළිබඳව අපේක්ෂාව, බලාපොරොත්තු, ජීවිත මදය කියලා කියන්නේ මම ජීවත් වෙනවා කියන එකෙන් එක්තරා මත්වීමක් අපේ මනසේ තියෙනවා. අපි දන්නවා අපි කවදා හරි කොයි වෙලාවක හරි මැරෙනවා කියලා. ඒ මැරෙනවා කියලා දැනගත්තා වුණාට මිනිස්සු වැඩ කරනකොට ඒ මරණය පිළිබඳව සංඥාව නෙමෙයි අවදි වෙන්නේ, ජීවිතය පිළිබඳව යම්කිසි මත්භාවයක් තමයි බොහෝ කොට අවදි වෙන්නේ. ඒ නිසා නොමැරෙන මිනිස්සු වගේ තමයි
ජීවිතයේ යම් යම් කරුණු වලට මිනිස්සු මුහුණ දෙන්නේ. ඒකට හේතුව තමයි අර ජීවිත මදය. එතකොට මේ සසරෙහි අපි මේ භවයෙන් මරණයටපත් වෙනකොට යලිත් භවයක එල්බගන්නේ මේ භවෙහි පැවතිය යුතුයි, මේ භවෙහි ජීවත් විය යුතුයි කියන මේ භව තණ්හාව නිසා. එතකොට භව තණ්හාව නිවන් මගට ප්‍රධාන බාධකයක් වෙනවා. අපිට මේ ගමන නිමා කරන්නට නොදී භවෙන් භවය අපි තල්ලු කරගෙන රැගෙන යන්නේ භව තණ්හාව විසින්. එතකොට මේ භවයේ පිළිබඳව තියෙන තණ්හාව, ජීවත් වීමේ තියෙන කැමැත්ත, ජීවත් වීමේ තියෙන වැදගත්කම අපේ මනසින් බැහැර කරලා ඒ ජීවත් වීම ඊතරම් සාරවත් දෙයක් නෙමෙයි, ඕනම මොහොතක මේ ශරීරය විනාශ වෙන්නට පුළුවන්. මේ පංචස්කන්ධය හැම මොහොතකම ක්ෂණයක් පාසා බිඳි බිඳි යන නාම රූප ධර්ම සමූහයකිනුයි හටගෙන තියෙන්නේ කියන මේ කාරණේ හරියට අවබෝධ කරගන්නට අපට මරණ සතිය උපකාර වෙනවා. ඒ නිසා මරණ සතිය ආරක්ෂක භාවනාවක් හැටියට දක්වන්නේ තෘෂ්ණාවෙන් සිත ආරක්ෂා කරගෙන, ජීවිත මදයෙන් සිත ආරක්ෂා කරගෙන, ජීවිතයේ තියෙන નિසරු බව, පංචස්කන්ධයේ පවතින අස්තිරතාවය අපේ සිතට මනවින් මතු කරගෙන මේ අස්තිර වූ ලෝකයේහි අපට ඇලෙන්නට බැඳෙන්නට සුදුසු යමක් නැහැ කියන අවබෝධයෙන් නිවන වෙත අවධානය යොමු කරන්නට ඊටාම උපකාර වෙන භාවනාවක් තමයි මරණ සතිය. ඒ නිසා තමයි මරණ සතිය ආරක්ෂක භාවනාවක් හැටියට ධර්මයේ දැක්වෙන්නේ. එතකොට මේ විදිහට අපි මේ අමතරව මේ කාරණා ටික පැහැදිලි කළේ මාතෘකාවට අමතරව බුද්ධානුස්සතිය ගැන කතා කරන නිසා එතකොට මේ භාවනා හතර බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණ සති කියන මේ හතරම ආරක්ෂක භාවනා හැටියට දක්වලා තියෙන්නේ බාහිර ආරක්ෂාව ගැන නොවේ, අභ්‍යන්තරික වශයෙන් කෙලෙස් ධර්මයන්ගෙන් අපේ සිත ආරක්ෂා කරගන්න, නිවන් මඟ ශක්තිමත්ව ගමන් කරන්නට අපට රැකවරණයක් වෙන නිසා, උපකාර වෙන නිසා ආරක්ෂක භාවනා හැටියට දක්වනවා. එතකොට ඒ අතරින් අද අපි කතා කරන්නේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳව යම් ප්‍රමාණයක්. ඉන් අනතුරුව ආනාපාන සතිය පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ. බුද්ධානුස්සතිය වඩනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව නැවත නැවත සිහි කිරීම. බුදු ගුණ ඊටා ගම්භීර කාරණයක්. එතකොට සාමාන්‍ය ප්‍රත්‍යජන මනසකින් බුදු ගුණ හරියටම නිවැරදිව අරමුණු කරන්නට පහසු නැහැ. නමුත් අපි උත්සාහ කරන්නේ අපට දැනෙන හැඟෙන ප්‍රමාණයට ඒ බුදු ගුණය පිළිබඳව නැවත නැවත සිහි කරන්නට, මෙනෙහි කරන්නට. එතකොට ඒ සඳහා අපි මූලික වශයෙන් උපකාර කරගන්නේ බුදු ගුණ ඇතුළත් වෙන බුද්ධ ගුණ පාඨය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ නවාරහදී බුදු ගුණ පාඨය තමයි ප්‍රධාන වශයෙන් බුද්ධානුස්සති භාවනාවේදී අපි පාදක කරගන්නේ. එතකොට එහෙම පාදක කරගෙන මූලික වශයෙන් යම්කිසි කෙනෙකුට ඒ නවගුණ පාඨය මුල ඉඳන් අගට, අග ඉඳන් මුලට නැවත නැවත සජ්ජායනා කරන්නට පුහුණු වෙන්නට පුළුවන්. මූලික වශයෙන්. මොකද අපිට හරියට මේ වචන හොඳට ධාරණය කරගෙන ඒවා පිළිබඳව ආගන්තුක බව නැති කරගන්නට ඕන. මොකද වචනය පවා අපට ආගන්තුක හැඟීමක් ඇති කරනවා නම් ඒ පිළිබඳව ගැඹුරට මෙනෙහි කරන්න පහසු නැහැ. ඒ නිසා ආරෝහණ අවරෝහණ වශයෙන් බුද්ධ ගුණ, අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් අනුක්‍රමයෙන් ආරෝහණ වශයෙන් ඊට පස්සේ අවරෝහණ වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්න අපි පුහුණු වීම මූලික වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ විදිහෙන් මුලදී නවගුණ පාඨය නැවත නැවත මෙනෙහි කරන්න, සජ්ජායනා කරන්න පුහුණු වෙලා ඉන් අනතුරුව අපට එක් ගුණයක් අරගෙන යලි යලි ඒ පිළිබඳව සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට දැන් අරහං ගුණය නම් අපි සිහි කරන්නේ ඒ අරහං ගුණය පිළිබඳව යම්කිසි පැහැදිලි ප්‍රකාශනයක් අපි මූලික කරගන්න එක සුදුසුයි භාවනාව සඳහා.
ඒතර පැහැදිලි ප්‍රකාශනයක් කියන්නේ අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ සටහන් කරලා තියෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වනසේක. දැන් මේ අරහන් ගුණය උන්වහන්සේ පැහැදිලි කරන කෙටි ක්‍රමය. එතකොට මේක අපට භාවනාව සඳහා මූලිකව යොදා ගන්නට පුළුවන් අරහන් ගුණය පිළිබඳ භාවනාවෙන්. එතකොට ඒ අරහන් ගුණය ගැන භාවනා කරන කෙනා මූලික වශයෙන් මේ වාක්‍ය කටපාඩම් කරගෙන ඊට පස්සේ නැවත නැවත ඒ වාක්‍ය සිහි කිරීම තමයි මුලදී කරන්නට සිද්ධ වෙන්නේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් අවශ්‍ය නම් රාග, ද්වේෂ, මෝහ ආදී සකල ක්ලේශයන් මතු නොහට ගන්නා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයෙන් සුදුසු වනසේ. එතකොට ටික කාලයක් මේ වාක්‍ය නැවත නැවත සිහි කරන්නට පුරුදු වෙන්නට ඕන. ඊට පස්සේ වාක්‍යයෙන් කියවෙන අර්ථයත් හොඳට හිතට වටහාගෙන ඒ අර්ථයත් එක්කලා ඒ වාක්‍ය නැවත නැවත සිහි කරන්නට උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ තවත් කාලයක් යනකොට ඒ අර්ථය වඩා ගැඹුරින් සිතට මතු කරගන්න. ඒ කියන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් මතු නොහට ගන්නා පරිද්දෙන් නසා. එතකොට රාග, ද්වේෂ, මෝහ කොච්චර අපේ මනසේ අපි දන්නවා කොයිතරම් යටපත් කරන්නට උත්සාහ කළත් දුරු කරන්නට උත්සාහ කළත් తాවකාලික වේවා දුරු වුණාට නැවත නැවත අරමුණු මතුවෙනකොට මතුවෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ඒ රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය කළා නම් ඒ කෙබඳු කෙනෙක් විය හැකිද? එතකොට එහෙම කළා නම් එහි ඇති වටිනාකම කොතෙක්ද? උන්වහන්සේගේ මනස මොන වගේ තත්වයකටපත් වෙන්න ඇද්ද එතන? එතකොට ඒ தත්ත්වයටපත් වෙන්න රාග, ද්වේෂ, මෝහ ආදී කොහොමද නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නේ? අපිට එහෙම ප්‍රහාණය කරන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? මොන හේතු නිසාද? එතකොට ඒ හේතු නැති කරන්න කුමක් කළ යුතුද? මේ විදිහට අපිට කාලයක් ඒ අරහන් ගුණය යලි යලි සිහිපත් කරනකොට අර වාක්‍යයට වචන ටිකට සීමා වෙන්නේ නැතිව ඉන් ඔබට ඉන් ගැඹුරට බුදුරජාණන් වහන්සේගේ නිකලස් භාවයේ පිළිබඳ පුළුල් අදහසක් සිතට ගන්නට හැකි වෙනවා සිහියෙන් නුවණින් ඒ ගුණය යලි යලි සිහිපත් කරනකොට. අන්න ඒ විදිහට මුලින්ම අපි වචන ටික කටපාඩම් කරගන්න වෙනවා. ඊට පස්සේ වචන ටික වාක්‍යයක් හැටියට නැවත නැවත සිහි කරන්නට වෙනවා. ඊට පස්සේ සිහි කරමින් තව කාලයක් යනකොට එහි අර්ථයත් මතු කරගන්නට වෙනවා. තවත් කාලයක් යනකොට ඒ වචනවලට හෝ වචනාර්ථයට සීමා නොවි එහි ಗುಣ අර්ථය අපේ මනසින් හඳුනා ගන්නට හැකි පමණින් උත්සාහ කළ යුතු වෙනවා. ඉතින් මේ සියල්ලම කරන්නට අපි භාවනා කරනවා කියලා නිකන් යාන්ත්‍රිකව දේවල් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් අද කාලේ හුඟක් දෙනාගේ භාවනාව එක්තරා යාන්ත්‍රික ස්වરૂපයකින් යුක්තයි. ඒ කියන්නේ වාඩි වෙනවා, කකුල් දෙක වකුටු කරගන්නවා, අත් දෙක එකතු කරගන්නවා, කොන්ද කෙලින් තියා ගන්නවා. ඊට පස්සේ යම්කිසි Taman අර විදිහට කටපාඩම් කරගෙන තියෙන වාක්‍යයක් හෝ වචනයක් හෝ එහෙම නැත්නම් අරමුණක් හෝ අරගෙන නැවත නැවත එහිම එල්බගෙන ඉන්නට වෑයම් කරනවා. ඉතින් මූලික වශයෙන් ඒ ටික අවශ්‍යයි. නමුත් අපි වඩා ගැඹුරට යනකොට උදාසීන නොවි, යාන්ත්‍රික නොවි හැම මොහොතකම නැවුම්ව වඩා ගැඹුරු අදහසකට අවධානය යොමු කරන්නට අපි උත්සාහ කළ යුතු වෙනවා. අන්න ඒ විදිහට අරහන් ගුණේ ටික කාලයක් හොඳට ප්‍රගුණ කරලා ඒක Tamanට හොඳින් වැටහෙනවා. එහි අර්ථය Taman සෑහෙන ප්‍රමාණයකට වටහා ගත්තා කියලා Tamanට යම් තෘප්තියක් සෑහීමටපත් වීමක් ඇති වෙනකොට ඊට පස්සේ දෙවනි ගුණය නැවත සිහි කරන්න පටන් ගන්නවා සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳවත් අර විදිහට
මූලික වාක්‍ය කටපාඩම් කරගෙන ඒක නැවත නැවත සිහිපත් කරලා ඊට පස්සේ එහි අර්ථය සිහි කරන්නට පුහුණු වෙලා ඊට පස්සේ තමයි එහි ගුණය ටිකෙන් ටික අපේ මනසින් හඳුනා ගන්න ග්‍රහණය කරගන්න වෑයම් කළ යුත්තේ. මේ විදිහට ගුණ 9ම එකින් එක වෙන්වෙන්ව අරගෙන කාලයක් අපට පුහුණු කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපට ඕන නම් ගුණ 9ම එකට අරගෙන පුහුණු කරන්න පුළුවන් හොඳටම ප්‍රගුණ වුණාට පස්සේ. දැන් අපි ආරම්භක අවස්ථාවේදීත් ගුණ 9ම නැවත නැවත කටපාඩම් කරගෙන සජ්ජායනා කිරීම සිහි කිරීම කරනවා. ඒ අපට අර ගුණ ටික හොඳට හුරු පුරුදු වෙන්නට. ඊට පස්සේ අපි ගුණයෙන් ගුණය අරගෙන එහි වචනය සහ වචනාර්ථය සිහි කරනවා. පසුව ගැඹුරට එහි ගුණය දකින්නට වෑයම් කරනවා. ତොර අවසානයේ මේ විදිහට ගුණ 9ම වෙන්වෙන්ව පුහුණු කරලා නැවතත් අපිට ඒ ගුණ 9ම එක්වගෙන යලිත් සිහි කරන්නට පුළුවන්. එතනදී අර මුල් අවස්ථාවේ අපි ගුණ සිහි කළා වගේ මතු පිටින් නෙමේ අරහං සම්මා සම්බුද්ධ කියනකොට අපට වඩා ගැඹුරු ගුණාත්මක ස්වરૂපයක් අපේ මනසින් හඳුනා ගන්නට අවධානය යොමු කරන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ මට්ටමට අපි පුහුණු කරගත්තට පස්සේ අපිට නැවත නැවත අවශ්‍ය ඕනෑම මොහොතක වඩා ගැඹුරින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නටත් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නටත් හැකියාව තියෙනවා. ඔය විදිහට අපිට කැමැති තාක් කාලයක් නැවත නැවත බුද්ධානුස්සතිය පුහුණු කරන්නට පුළුවන්. වඩා ගැඹුරින් අපි ඒ පුහුණු කරනකොට චිත්ත ඒකාග්‍රතාවය වඩා දියුණු මට්ටමකට සමාධි කියන මට්ටමට පමුණවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුද්ධානුස්සතියේදී ඒ බුදුගුණ භාවනාව බුදු ගුණය බොහෝම ගැඹුරු කාරණයක් නිසා සාමාන්‍යයෙන් එකවරම එහි ගැඹුර අපට හඳුනා ගන්නට පහසු නැහැ. ටිකෙන් ටික ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සද්ධාවේ ප්‍රමාණයට තමයි එය ස්පර්ශ කරමින් අපට මේ භාවනාව ප්‍රගුණ කළ හැකි වෙන්නේ. එතකොට ඔය විදිහට බුද්ධානුස්සතිය මූලික වශයෙන් පුහුණු කරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිගින් දිගට ප්‍රගුණ කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අද ධර්මදේශනාවේදී අපි දෙවැනි කාරණේ හැටියට අවධානය යොමු කරන්නේ ආනාපාන සතිය පිළිබඳව. ආනාපාන සති භාවනාව ආනාපාන සතිය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම. එතකොට පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාව සතර ආකාරයකින් දේශනා කරනවා. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය සහ ධම්මානුපස්සනා සතිපට්ඨානය හැටියට. එතකොට මේ සතර සතිපට්ඨානයෙන් ආනාපාන සතිය ගෙනෙන්නේ කායානුපස්සනා සතිපට්ඨානයට. හැබැයි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේහි අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට නිවැරදිව ආනාපාන සතිය විදර්ශනාවක් හැටියට පුහුණු කරනකොට ඒ තනත්තාට කායානුපස්සනාව වගේම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයම ඒ තුලින් ප්‍රගුණ කරන්න පුළුවන්. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්යති. මහණෙනි යම් කෙනෙක් ආනාපාන සතිය નિවරදිව පුරුදු පුහුණු කරනවා නම් ඒ තනත්තා සතර සතිපට්ඨානයම පූර්ණ කරනවා. ඊළඟට චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. එතකොට ඒ සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීම තුළින් මනවින් පුහුණු කිරීම තුළින් ඒ තනත්තාට පුළුවන්කම තියනවා සප්ත බොජ්ජංග ධර්මයන් පූර්ණත්වයටපත් කරගන්න. සත්ත බොජ්ජංග භාවිතා බහුලී කතා විජ්ජා විමුක්තිං පරිපූර්ණති. යම් කෙනෙක් හරියට ඒ සප්ත බොජ්ජංග ධර්ම පුහුණු කරනවා නම් දියුණු කරනවා නම් ඒ තනත්තා විද්‍යා විමුක්තිය පරිපූර්ණ කරනවා. විද්‍යා විමුක්තියයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් කෙලස් දුරු කිරීම. විදර්ශනා නුවණින්
ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කිරීම තමයි විඥා විමුක්ති කියලා කියන්නේ. එතකොට හරියට ආනාපාන සතිය පුහුණු කරන කෙනාට විදර්ශනාවක් හැටියට ප්‍රගුණ කරන කෙනාට ඒ තුලින්ම සතර සතිපට්ඨානයත් ඒ තුලින්ම සප්ත බොජ්ජංග ධර්මත් ඒ තුලින්ම නිර්වාණ අවබෝධයත් ලැබිය හැකි බවයි තථාගතයන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේහි පැහැදිලිව දේශනා කරන්නේ. එතකොට අපි මුලින් සඳහන් කළා ආනාපාන සතිය සමත භාවනාවක් වශයෙන්ුත් විදර්ශනා භාවනාවක් වශයෙන්ුත් කියන දෙආකාරයෙන්ම පුරුදු පුහුණු කළ හැකි බව. සමත භාවනාවක් හැටියට පුහුණු කරනවා නම් ඒතනත්තා විසින් අර ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ඒකාග්‍රතාවයේ දියුණු වෙන ක්‍රමයට තමයි එහි සිහිය පිහිටුවාගෙන පුහුණු කළ යුත්තේ. ඒ ක්‍රමය තමයි සමහර කර්මස්ථානාචාර්යයන් වහන්සේලා උපදෙස් දෙන්නේ නාසාග්‍රේ හරි තොල අග හරි ඒ ආස්වාස ප්‍රස්වාස වායුව ස්පර්ශ වෙන තැන පිළිබඳ අවධානය යොමු කරන්න. වෙන දෙයක් හිතන්නේ නැතුව එතන පමණක්ම සිහිය පිහිටුවා ගන්න. මේ විදිහට උපදෙස් දෙන්නේ එය සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කිරීමේදී. එතකොට අර සමස්ත වායු ධාරාව ගැන නෙමෙයි එතකොට අවධානය යොමු වෙන්නේ එය ස්පර්ශ වෙන එක්තැනක් පිළිබඳව. එතකොට සමස්ත වායු ධාරාවේ එක්තැනක් පිළිබඳව චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම ඒ තුලින් ප්‍රගුණ කරනවා. නමුත් විදර්ශනාවේදී අපි ඊට වඩා පුළුල් ආකාරයෙන් අපේ සිහිය විහිදුවලා සමස්ත ආශ්වාස ප්‍රශ්වාස වායු ධාරාවම අවධානයට ගන්න. හරියට උදාහරණයක් හැටියට කියනවා නම් පින්නතුන් දන්නවා විදුලි පන්දම. ඒ කියන්නේ ටෝච් එකක් දැන් ඉස්සර කාලේ තිබුණු විදුලි පන්දම් දැන් අද නම් හුඟක් ඒවා එහෙම කරන්න පහසු නෑ මම හිතන්නේ. ඉස්සර කාලේ තිබුණු විදුලි පන්දම එහි මුහුණත සහ පිටුපස පියන අවශ්‍ය විදිහට කරකවන්න පුළුවන්. එහෙම කරකවලා එහි ආලෝකය එක් තැනකට ඉලක්කගත කරන්න පුළුවන්. අවශ්‍ය නම් අනිත් පැත්තට කරකවලා එහි ආලෝකය විහිදුවන්නට පුළුවන්. ඒ විදිහට අවශ්‍ය විදිහට සකස ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට ආනාපාන සතියේදී ඕනනම් සමස්ත සිහියම එක් තැනකට එක් ඉලක්කයකට ඒකාග්‍ර කරන්න පුළුවන්. අර නාසාග්‍රේ හෝ තොලාග හෝ වායු ධාරාව හැපෙන තැනක් අරමුණු කරගෙන සමස්ත වායු ධාරාව ගැන අවධානය යොමු නොකොට එක් තැනකට අවධානය යොමු කරනවා. අර විදුලි පන්දමේ ආලෝකයේ එක් තැනකට ඉලක්කගත කරන්න වගේ නාභිගත කරන්න වගේ. එතකොට ඒ තුලින් ඒකාග්‍රතාවයයි දියුණු වෙන්නේ. ඒ සිහිය ඒකාග්‍රතාවයේ ඉලක්ක කොටගෙන පුහුණු කරන ආකාරය. එතකොට විදර්ශනාවක් හැටියට ආනාපාන සතිය පුහුණු කරනවා නම් අර විදුලි පන්දමෙහි ආලෝකය විහිදවලා සමස්තය වෙත යොමු කරන්න වගේ අපේ අවධානය අපේ සිහිය සමස්ත වායු ධාරාව කෙරෙහිම අපට යොමු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නටත් මූලික වශයෙන් ආනාපාන සතියට ප්‍රවේශ වෙන පුද්ගලයා විසින් ආරම්භ කරන පුද්ගලයා විසින් එකපාරටම සමස්ත වායු ධාරාව ඔහුට හසු නොවෙන්නට පුළුවන්. ඒ නිසා ඒතනත්තාටත් මූලිකව අර වායුව ස්පර්ශ වෙන එක්තැනක් කෙරෙහි තමයි පළමුව අවධානය පිහිටුවා ගන්නට වෙන්නේ. උගුරේ හරි, නහය අග හරි, තොලේ හරි, කොතනක හරි, එහෙම නැත්නම් කුසේ හරි, පෙනහල්ලේ හරි, කොහේ හරි Tamante වායුව ස්පර්ශ වෙන ආකාරය දැනෙන තැනක මූලික වශයෙන් අපට අවධානය යොමු කරගන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි අනුක්‍රමයෙන් ඒ වායු ධාරාව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ටිකෙන් ටික සිහිය පුහුණු කළ යුත්තේ. එතකොට එහෙම සිහිය ප්‍රගුණ වෙනකොට අපට සමස්ත වායු ධාරාවම මනසින් අරමුණු කරන්නට හැකි අවස්ථාවක් එනවා. එතකොට එතනදී ඇතුල් වෙනවා පිට වෙනවා කියන වචන මත එල්බ ගැනීමවත් 1 2 3 ආදී වශයෙන් ගණන් කිරීමවත් ආදී දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ.
වැදගත් වෙන්නේ මේ සමස්ත වායු ධාරාව අරමුණු කිරීමයි. ඒ විදිහට වායු ධාරාව අරමුණු කරගෙන අර මුලින් අපි සඳහන් කළ විදිහට විදුලි පන්දමේ ආලෝකයේ විහිදෙව්වහම සමස්තය අපට දැක ගන්නට පුළුවන් වෙනවා වගේ අපේ සිහිය සමස්ත වායු ධාරාව කෙරෙහි විහිදුවහම අපට සමස්ත වායු කයම වායු ධාරාවම ක්‍රියාත්මක වෙන ආකාරය හරියටම S2කින් බලා ඉන්නා වගේ මනසින් බලා ඉන්නට පුළුවන් අවකාශයක් සැලසෙනවා. දැසින් බලා ඉන්නාසේ මනසින් බලාගෙන ඉන්නට පුහුණු වෙනවා. එතකොට එතනදී අපට දැන් අර වෙනත් භාවනාවන් කරනකොට අපිට දැන් බුද්ධානුස්සතිය වගේ පුහුණු කරනකොට කාරණයෙන් කාරණයට අපේ අවධානය එකින් එක යොමු කරන්නට පුළුවන්. ඊළඟට අසුභ භාවනා එහෙම නැත්නම් පිළිකුල් භාවනා කරනකොට එකින් එක කාරණයෙන් කාරණයට යොමු කරන්න පුළුවන්. මෙත් වඩනකොටත් මූලික වශයෙන් එහෙමයි. නමුත් ආනාපාන සතියේදී අපිට එකම අරමුණක් පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්නටයි සිද්ධ වෙන්නේ. අන්න එතනදී ආනාපාන සතිය පුහුණු කරන්නට යොමු වෙන ආධුනික යෝගාවචරයින්ට මූලික වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම බාධා කරන ක්ලේශ ධර්ම දෙකක් තමයි තීන මිද්දය සහ උද්ධච්ච කුක්කුච්ච. තීන මිද්දේ කියලා කියන්නේ උදාසීන බව, මැලි බව. අර අරමුණෙන් අරමුණට අපේ මනස ක්‍රියාත්මක වෙමින් යම්කිසි උත්තේජනයක් ලබන්නටයි වඩා කැමති. ඇලීම් වශයෙන් සහ ගැටීම් වශයෙන්. එතකොට දැන් වේදනානුපස්සනා සතිපට්ඨානය තුල වුණත් අපිට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් කටුක වේදනාවක් දැනෙනකොට ඒකත් එක්කලා පැටලි ගැටි හරි ඒකත් එක්ක ඉන්න පුළුවන්. උදාසීන බවක් ඇති නොවේ. හැබැයි ආනාපාන සතියේ එහෙම රළු බවක් නැහැ. ඒ වගේම අමුතු මිහිරි බවක්, අමුතු සුවදායක බවකුත් මුලදි දැනෙන්නේ නැහැ. ඒ නිසා ආරම්භක අවස්ථාවේදී යෝගාවචරය එහෙම නැත්නම් භාවනා කරන කෙනා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි තීන මිද්දය, උදාසීන බව. අර මනසෙහි ඇලීම් ගැටීම් වශයෙන් ඇතිවෙන උත්තේජනය නැවැත්වූ ගමන්ම මනස නිදිබර වෙන්නට, උදාසීන වෙන්නට පටන් ගන්නවා. එහෙම නැතිනම් සිතට සුපුරුදු අරමුණු ඔස්සේ වහාම ඇදී යන්නට පටන් ගන්නවා. එතකොට වෙන්නේ මූලික කර්මස්ථානයේ මූලික අරමුණෙන් සිත බැහැරට ගිහිල්ලා බාහිර වෙනත් සුපුරුදු අරමුණු වල සැරිසරන එකයි. එතකොට ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරගෙන ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියට වෙන જાති අපිට ඒක යටින් කල්පනා වෙන්න ගන්නවා. ඒ මොකද අපි අර මූලික අබ්බැහියක් එක්කලා ඇතුල් වෙනවා පිට වෙනවා කියන වචනයක් මත හෝ ඒ කුමක් හෝ මත ඉන්න උත්සාහ කළාට අපේ සිත වෙනත් රුචිකරන අරමුණු සොයාගෙන ගිහිල්ලා. එතකොට මූලික අරමුණෙන් සිත බැහැර වෙලා සිහිය පිහිටලා නැහැ. එතකොට සතියෙන් තොරයි. ආපහු අපි ඒ කාරණය තේරුම් අරගෙන නැවත අදාළ කර්මස්ථානයේ සිත පිහිටුවා ගන්න ඕනේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස වායෝ කෙරෙහි යලිත් අවධානය යොමු කරන්න ඕනේ. යලිත් සිත ඒ බඳු බාහිර අරමුණු කෙරෙහි යොමු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් උදාසීන වෙන්නට පුළුවන්. දැන් බාහිර අරමුණු කෙරෙහි සිත යොමු වුණාම අපිට එකවරම දැනුන්නේ නැති වුණාට යම් අවස්ථාවක ඒක දැනුණාම ආපහු අපිට ආස්වාස ප්‍රස්වාසෙහි පිහිටුවා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි තීන මිද්දය ඊට වඩා බොහොම පරිස්සමින් අපි තේරුම් අරගෙන දුරු කරගත යුතුයි. මොකද තීන මිද්දෙන් ඇතිවෙන උදාසීන බවත් එක්කලා අපේ මනස වෙනත් අරමුණකට යන බවක් පේන්නේ නැහැ. එහිම රැඳී පවතිනවා වගේ හිතාගෙන ඉන්නවා. මොකුත් වෙනසකුත් නැහැ. හැබැයි අමුතුවෙන් අපිට වැටහෙන දෙයක් පුහුණු වෙන දෙයක්වත් නැහැ. මේ තීන මිද්දය එතරම්ම සූක්ෂම විදිහට පුද්ගලයාගේ මනස රවටනවා. වංචක ධර්මයක් හැටියට, නීවරණ ධර්මයක් හැටියට වඩා බලවත්ව ක්‍රියාත්මක වෙනවා. මොකද ඒකාග්‍රතාවය මතුවෙන අවස්ථාවේ ඒකාග්‍රතාවයේ වගේ පෙනී සිටිනවා තීන මිද්දය. දැන් හුඟක් භාවනා කරන අය සමහර වෙලාවට කියනවා හාමුදුරනේ භාවනාවට වාඩි වෙලා ටික වෙලාවක් යනකොට ඔක්කොම නොදැනී ගියා. ඊට පස්සේ කොච්චර වෙලාවක් මං හිටියද කියලා දන්නෙත් නැහැ.
කිසිම සංඥාවක් නැතුව සිතුවිලිත් නැතුව ගියා මොකක්වත් නැතුව ගිහිල්ලා සෑහෙන වෙලාවක් ඉඳලා තමයි යලි නැගිට්ටේ. එතකොට වෙලාව කොච්චර ගත වුණාද කියලාවත් මම දන්නේ නැහැ. එතකොට බොහෝ විට ඒ අත්දැකීම තීන මිද්දේ විය හැකියි. හැම විට මේක තීන මිද්දයි කියලා අපිට කියන්නට බෑ. බොහෝ විට ඒ අත්දැකීම තීන මිද්දේ විය හැකියි. මොකද Tamanටවත් Taman ඉන්න තැන පිළිබඳව කාලය පිළිබඳව නිනව් නැතුව ගියා නම් එතන සිහිය පිහිටීමේ යම්කිසි දුර්වලතාවයක් විය හැකියි. ගැඹුරු ඒකාග්‍රතාවයකදී එසේ වෙන්නට යම් ඉඩකඩක් තියෙනවා. නමුත් මූලික අධීරේ මූලික අවධියේදී අපිට ඒ කිසිවක්ම දැනෙන්නේ නැතිව කාලයක් දැනෙන්නේ නැතිව කොච්චර වෙලා හිටියද කියලා දන්නේ නැතිව ඒ බඳු අවස්ථා ගැන අපි වඩා පරීක්ෂාකාරී වෙන්නට ඕන. මොකද තීන මිද්ද ආනාපාන සතියේදී විශේෂයෙන් අපිට බාධක ධර්මයක් නීවරණයක් වන නිසා. එතකොට ඒ ගැන අවධානය තියාගෙන සිත උදාසීන වෙනකොට යලි ධෛර්යමත් කරලා වීර්ය අවදි කරගෙන සිහිය පිහිටුවා ගන්නට වෑයම් කරන්න. එතකොට භාවනා කරන කෙනෙක් කවර භාවනාවක් කළත් ප්‍රධාන වශයෙන් සතිපට්ඨානය අවශ්‍යයි කියලා අපි මුලින්ම සිහිපත් කළා. සිහිය පිහිටුවා ගන්නේ කොහොමද? සිහිය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි මේ වචන වශයෙන් කොච්චර මේවා විස්තර කළත් පින්නතුනේ ಗುಣ වශයෙන් අපේ මනසේ ඒ මනෝභාවය ඇති වෙනකොට ඇති වෙන ස්වභාවය අපි හඳුනා ගන්නට ඕන. ඒකට කලක් ගත වෙන්නට පුළුවන්. සිහිය කියන්නේ මොකක්ද? සිහිය පිහිටියාම දැනෙන්නේ කොහොමද? සිහිය වෙනස් වුනහම දැනෙන්නේ කොහොමද? මේවා දීර්ඝ කාලයක් අධ්‍යයනය කළ යුතු වෙනවා. එතකොට උදාසීන වෙනකොට මනස වික්ෂිප්ත වෙලා වෙනත් අරමුණු වෙත යනකොට මේ හැම අවස්ථාවකදීම යලි අදාළ කර්මස්ථානෙහි පිහිටුවාගෙන නිවැරදිවම සිහිය පිහිටුවා ගන්න කොහොමද කියලා දීර්ඝ කාලයක් අධ්‍යයනය කරනකොට Tamanටම අවශ්‍ය විදිහට ඒ සිහිය හසුරුවා ගන්න තීව්‍ර කර ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් කාලයක් මෙහෙම ප්‍රගුණ කරනකොට මුලදී ආස්වාස ප්‍රස්වාසයේ බොහොම රළු විදිහට බරපතල විදිහට දැනෙන්න ගන්නවා. ටික වේලාවක් යනකොට ටිකක් පුරුදු පුහුණු කරනකොට අපට ආස්වාස ප්‍රස්වාස වායුව ටිකෙන් ටික සංසිඳමින් ගිහිල්ලා අහෝසි වෙනවා වගේ දැනෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා සමහරු කියනවා හාමුදුරනේ බොහොම ටික වේලාවකින්ම ආස්වාස ප්‍රස්වාස වායුව නැතුව ගියා. ඊට පස්සේ මොකක්වත්ම නැහැ. දැන් එහෙම කියන්නේ ඇත්තටම ආස්වාස ප්‍රස්වාසයෙන් නැති වෙලා නෙමෙයි. ආස්වාස ප්‍රස්වාසයේ රළු බව පවතින තාක්කල් අපට ඒක අරමුණු කරන්න පහසුයි. හැබැයි ඒ රළු බව නැති වෙලා ටිකක් සියුම් වෙනකොට ඒ සියුම් తত্ত্বය ගැන සිහිය යොමු කරන්නට තරම් අපේ සිහිය සියුම් වෙලා නැහැ. සිහිය ප්‍රගුණ වෙලා නැහැ. සිහිය තීව්‍ර වෙලා නැහැ. තීව්‍ර වෙලා නැති වෙනකොට අර ආස්වාස ප්‍රස්වාසයේ සියුම් බව සූක්ෂම බව අපට අවධානයට ගැනෙන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාසයෙන් නැතුව ගියා වගේ දැනෙන්නට පුළුවන්. ඒක ටික වෙලාවක් මොකක්වත් නැතුව වගේ ඉඳලා එකපාරට ආයේ ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාත්මක වෙනවා වගේ දැනෙන්නට පුළුවන්. අර රළු විදිහට. ඒ මොකද්ද වෙන්නේ? අපේ අවධානය ගිලිහුණු ගමන්ම ආපහු ආස්වාස ප්‍රස්වාසය වඩා රළු විදිහට ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාසයේහි සිද්ධ වෙන විවිධ උස්පහත්කම් වෙනස්කම් හඳුනා ගනිමින් තමයි විදර්ශනාව කළ යුත්තේ. එතකොට මේ කිසිවක් 아무තු ආශ්චර්යයක් නෙමෙයි. දැන් භාවනා කරන අයට තවත් ඇති වෙන පටලැවිල්ලක් තමයි හාමුදුරනේ මොකක්වත් නොදැනී ගියා ආලෝකයක් වෙනුණා පා වෙනවා වගේ දැනුණා මෙන්න මෙහෙම හැඟීමක් ආවා ඔක්කොම ටික ගැලවිලා එළියට යනවා වගේ එළිය තියෙන ඔක්කොම ඇතුළට එන්න වගේ මෙහෙම නොඑක් අත්දැකීම් එක්කෙනා විස්තර කරනවා ඒවා සුවිශේෂ ශක්තියින් ඇති වෙලා වගේ තමයි හුඟක් දෙනෙක් හඳුනාගන්නේ. අපට විදර්ශනා භාවනා කිරීමේදී ඒ එකක්වත් වැදගත් කාරණා නෙමෙයි වැදගත් වෙන්නේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරියට අවධානයෙන් සිටීමයි. අවධානයෙන් සිටීමෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා වටහා ගැනීම. ආශ්වාස ප්‍රශ්වාස වායුව එක් එක් ස්වરૂපයෙන් Tamanට දැනෙන්න පුළුවන්.
ඒක සීතලට වගේ දැනෙන්න පුළුවන්, රස්නයට වගේ දැනෙන්න පුළුවන්, රළු විදිහට දැනෙන්න පුළුවන්, සියුම් විදිහට දැනෙන්න පුළුවන්, දීර්ඝ හුස්මක් හැටියට දැනෙන්න පුළුවන්, කෙටි හුස්මක් හැටියට දැනෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාස වායුව සංසිඳනවා දැනෙන්න පුළුවන්. එතකොට මුළු කයම ස්පර්ශ කරමින් ආස්වාස ප්‍රස්වාස වායුව ක්‍රියාත්මක වෙනවා දැනෙන්න පුළුවන්. දැන් මුල් අවස්ථාවේදී අපිට හරිය අමාරුයි ආස්වාස ප්‍රස්වාස වායුව හඳුනා ගන්න. කාලයක් ප්‍රගුණ කරනකොට අපිට දැනෙන්න ගන්නවා හුස්ම ඇතුළට ගන්නකොටම ශීර්ෂාන්තයේ පටන් පාදාන්තයේ දක්වාම ඒ වායුව සක්‍රිය වෙන ආකාරය පවා අපිට දැනෙන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනා කරන කෙනා මේ ආස්වාස ප්‍රස්වාස වායුවේ එක් එක් ස්වરૂපයන් හොඳින් අවධානයෙන් අධ්‍යයනය කළ යුතුයි. ඒක තමයි ආනාපාන සතිය දක්වන හැම තැනකම මේ ආනාපාන සති සූත්‍රයේ ඒ වගේම අපි හුඟක් වෙලාවට අහලා තියෙන සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය ආනාපාන සතිය පිළිබඳ දේශනා. මේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. මහණෙනි හුස්ම දීර්ඝ වශයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ දීර්ඝ හුස්මක් කියන බව නිවැරදිව වටහා ගන්න. හුස්ම කෙටි වෙනකොට කෙටි හුස්මක් කියලා නිවැරදිව හඳුනා ගන්න. දැන් සමහරු ආනාපාන සති භාවනාවට ප්‍රවේශ වුණාම අහන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මේ දීර්ඝ හුස්මක් කෙටි හුස්මක් කියලා කොහොමද මෙනෙහි කරන්නේ? ඒවා අමුතුවෙන් හිතන්න ඕන කාරණා නෙමෙයි. අමුතුවෙන් බලහත්කාරයෙන් අර ප්‍රාණයාම කරන්න වගේ එහෙම නැත්නම් යෝග භාවනා කරන්න වගේ අභ්‍යාස කරන්න ඕන දේවල් නෙමෙයි. ස්වභාවිකව හුස්ම වැටෙන්න ඉඩ හැරලා තමන් උත්සාහ කරන්නේ ස්වභාවික ක්‍රියාවලිය අධ්‍යයනය කරන්න. ඒ නිසා හුස්ම දීර්ඝව ගන්නවත් කෙටියෙන් ගන්නවත් අපි එතනදි වෑයම් කරන්නේ නැහැ. හුස්ම හිර කර ගන්නටවත් එහෙම නැත්නම් වේගෙන් හුස්ම ගන්නටවත් අපි උත්සාහ කරන්නේ නැහැ. ස්වභාවිකව හුස්ම වැටෙන්න ඇරලා S2 බලා ඉන්නාසේ මනසින් එය අවධානයෙන් බලා ඉන්නටයි උත්සාහ කරන්නේ. එහෙම බලා ඉන්නකොට තමයි අපට අර දීර්ඝ වශයෙන් හුස්ම වැටෙනවා කෙටියෙන් හුස්ම වැටෙනවා ඒ විදිහට ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ විශේෂත්වයන් විවිධත්වයන් අපට ප්‍රකට වෙන්නට ගන්න දීර්ඝ කාලයක් සිහිය පුහුණු කරනකොට ඊළඟට අර පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්කති ඒ ආස්වාස ප්‍රස්වාස වායුව බොහෝම සංසිඳෙමින් එය ක්‍රියාත්මක වෙනවයි කියලා අපට දැනෙන්නට ගන්නවා. ඊළඟට සබ්බකාය පටිසංවේදී සමස්ත වායු කයම හඳුනා ගනිමින් ස්පර්ශ කරමින් ඒ ආස්වාස ප්‍රස්වාස වායුව ක්‍රියාත්මක වෙන බව දැනෙන්නට පුළුවන්. මේ විදිහට නොඑක ආකාරයෙන් අපට විවිධ ස්වરૂප වලින් ආස්වාස ප්‍රස්වාසෙහි ක්‍රියාකාරීත්වය අපේ මනසට දැනෙන්නට පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දීර්ඝ වශයෙන්, කෙටි වශයෙන්, එතකොට ආස්වාස ප්‍රස්වාසය සංසිඳෙමින් කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට. එතකොට ඒ කාය සංස්කාරය සංසිඳන ආකාරය, සැහැල්ලු වෙන ආකාරය ඒවත් Tamanට දැනෙන්න ගන්නවා. එතකොට මේ නොඑක ආකාරයෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? කායානුපස්සනා සතිපට්ඨානයයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ යෝගාවචරය ආස්වාස ප්‍රස්වාස වායුවේ මේ විවිධ ස්වરૂපයන් හඳුනා ගන්නවා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කර්මස්ථානය කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානයට අයත් කර්මස්ථානය. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස වායුව කාය කොට්ටාසයට අයත් කමඨහන. ඒ නිසා ඒ වායුවේහි සියුම් ස්වභාවය, දීර්ඝ වෙන ස්වභාවය, කෙටි වෙන ස්වභාවය, ස්පර්ශ වෙන ස්වභාවය, සැහැල්ලු වෙන ස්වභාවය මේ විවිධ ස්වરૂපයන් කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ තනත්තට වැඩෙන්නේ කුමක්ද? කායානුපස්සනා සතිපට්ඨාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තනත්තා තවදුරටත් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය ප්‍රගුණ කරනකොට, සිහිය ප්‍රගුණ කරනකොට ඒ තනත්තාට සුවය, ප්‍රීතිය මනසේ දැනෙන්නට ගන්නවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඊට සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ කායික මානසික සුවය, ඒ වගේම මානසික ප්‍රීතිය
Tamanට වැඩෙන බව දැනෙන්නට ගන්නවා මේ ආස්වාස ප්‍රස්වාසයත් එක්කලා. එතකොට මනස බොහෝම ප්‍රීතිමත්ව ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ගත සිත බොහෝම සුවපත්ව සුඛිතව ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියලා Tamanට දැනෙන්න ගන්න. එතකොට මේ දැනුම බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙනකොට අවබෝධයේ ජනිත වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා එතන ආස්වාස ප්‍රස්වාසයත් සමග වැඩෙන්නේ කුමක්ද? වේදනානුපස්සනා සතිපට්ඨාන. දැන් සුඛ වේදනාව ඊළඟට සෝමනස්ස වේදනාව. එතකොට ගතට සිතට ඒ සුඛය සහ සෝමනස්සේ දැනෙන ආකාරය ආස්වාස ප්‍රස්වාසයත් සමග ඒතනත්තාට ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට ඒතනත්තා ආස්වාස ප්‍රස්වාසයේ සමග වේදනානුපස්සනා සතිපට්ඨානෙ ප්‍රගුණ කරනවා. දැන් වේදනානුපස්සනා කිව්වහම හුඟක් දෙනකොට මතක් වෙන්නෙම දුක්ඛ වේදනාව. අමාරුව, කැක්කුම, නලියන ගතිය, වේදනාව ඒවා තමයි මතක් වෙන්නේ. නැහැ පින්නතුනි වේදනානුපස්සනා සතිපට්ඨානය කියන්නේ දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස මේ සියල්ලක්ම වේදනානුපස්සනා සතිපට්ඨානයට අන්තර්ගතයි. එතකොට මෙහි ආනාපාන සතිය ප්‍රගුණ කරද්දී ඒතනත්තාට ආස්වාස ප්‍රස්වාසයත් එක්කලා ප්‍රීතිය කායික මානසික සුවය ප්‍රකට වෙනවා. එතකොට ඒ පිළිබඳව අවබෝධය වේදනානුපස්සනා සතිපට්ඨානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති. ඊළඟට පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති. ඊළඟට චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති. මේ විදිහට සිතෙහි සංසිඳීම් ගති ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙනකොට අපේ සිතත් සංසිඳෙනවා අපට දැනෙනවා. චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා සහ වේදනා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා සහ වේදනා. එතකොට චිත්ත සංඛාර පටිසංවේදී සංඥාව සහ වේදනාව දැනෙමින් ඒ පිළිබඳව යම්කිසි වැටහීමක් හැඳිනීමක් ඇතිව ආස්වාස ප්‍රස්වාසය සිද්ධ වෙනවා. ඊළඟට ඒ චිත්ත සංඛාරයන් සංසිඳෙමින් ආස්වාස ප්‍රස්වාසය. ඒ කියන්නේ සංඥා වේදනා ඊටාම සියුම් වෙනවා. දැනෙන වේදනත් ඊටාම සූක්ෂම වෙනවා. ඒ වගේම සංඥාත් ඊටාම සූක්ෂම වෙනවා. එතකොට චිත්ත සංඛාරයන් බොහොම සංසිඳෙමින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය ඊටාම සියුම් වෙලා ආස්වාස ප්‍රස්වාසයත් සියුම් වෙලා Tamanගේ සිහියත් ඊටාම තීව්‍ර වෙලා එතකොට තමයි මේ සිතෙහි ඇතිවෙන සියුම් ස්වභාවයන් අපට දැනෙන්නේ. පිනතුනේ මූලික අවස්ථාවේ මේ එකක්වත් අමුතුවෙන් බලහත්කාරයෙන් හිතන්න නොයා යුතුයි. මොකද එහෙම හිතන්න ගියොත් එතන භාවනාවක් නෙමෙයි සිද්ධ වෙන්නේ වෙනම අභ්‍යාසයක්. එතකොට අපි ඒව පස්සෙන් පසුපස හඹා යාමක් සිද්ධ වෙන්නේ. බලහත්කාරයෙන් ඇති කරන්නට උත්සාහ කිරීමකුයි කරන්නේ. ඒ නිසා මේ ස්වභාවයන් සිත ආස්වාස ප්‍රස්වාසයේ ගත සංසිඳනකොට සිහිය නුවණ වීර්ය වැඩෙනකොට මනසට දැනෙන අවබෝධ වෙන ස්වභාවය. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනකොට සිත සියුම් වෙන සිතෙහි සංසිඳීම ඇති වෙන ආකාරය සිත සංසිඳනකොට ආස්වාස ප්‍රස්වාසය සංසිඳන ආකාරය මේවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන ආකාරයේ දකිමින් ආස්වාස ප්‍රස්වාස කරද්දී ඒතනත්තා චිත්තානුපස්සනා සතිපට්ඨානයත් ප්‍රගුණ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්චානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමේති සික්ඛති. මේ ආස්වාස ප්‍රස්වාසය ආස්වාසය ඇති වෙනවා බිඳී යනවා. ප්‍රස්වාසය ඇති වෙනවා බිඳී යනවා. මේ ආස්වාස ප්‍රස්වාස වායුවේහි ඇතිවීම නැතිවීම අනුක්‍රමයෙන් ප්‍රකට වෙන්න ගන්නවා වඩා සියුම් වෙනකොට. එතකොට එහි අනිත්‍ය දකින්න. ඊළඟට විරාගානුපස්සී අස්ස සිස්සාමේති සික්ඛති. විරාගය ඇති කරමින් විරාග කියලා කියන්නේ නොයල්ම. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී ක්ලේශයන් අත්හරිමින් නික්මෙමින් එහෙම නැත්නම් කාමයන්ගෙන් සිත බැහැර කරමින්
මේ බඳු විවිධ මානසික ධර්මතාවයන් ප්‍රකට වෙන්නට ගන්නවා ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සතිපට්ඨානය වඩා සියුම් ගැඹුරු තැනකට අවතීර්ණ වෙනවා. එතකොට ඒ තැනත්තාට ආස්වාස ප්‍රස්වාසයේහි අනිත්‍ය ප්‍රකට වෙන්නට ගන්නවා. එහි ඇතිවීම නැතිවීම ආදී ප්‍රකට වෙනවා. ඒ වගේම විරාගය ප්‍රකට වෙනවා. නිරෝධය ප්‍රකට වෙනවා. ඒ වගේම ක්ලේශයන්ගෙන් සිත බැහැර වෙන ආකාරය ප්‍රකට වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තැනත්තා ආනාපාන සතිය තමයි ප්‍රගුණ කරන්නේ. නමුත් ඒහා බද්ධව ඒ තැනත්තා ධම්මානුපස්සනා සතිපට්ඨානය ප්‍රගුණ කරනවා. එතකොට එකම ආනාපාන සතිය භාවිත බහුලීකృత කරනකොට නැවත නැවත ප්‍රගුණ කරනකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයම ඒ තුල ප්‍රගුණ වෙනවා. ඒ සතර සතිපට්ඨානය ප්‍රගුණ වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා සප්ත බොජ්ජංග ධර්මත් ප්‍රගුණ වෙනවා. ඒ කියන්නේ සති සම්බොජ්ජංගේ. දැන් සිහිය වැඩෙනකොට එතන සති සම්බොජ්ජංගය. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ ධර්මතා ප්‍රඥාවෙන් විමර්ශනය කරලා බලනකොට එතන විදර්ශනාව හැටියට ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊට පස්සේ නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට, උපන් කුසල් ඒ කියන්නේ සතිය, ප්‍රඥාව, වීර්ය ආදී අවදි කරන්නට, නූපන් කුසල් උපදවන්නට, ඒ අවස්ථාවේ ඇති වෙන විරිය සම්බොජ්ජංගය. ඊළඟට ඇති වෙන පීති සම්බොජ්ජංගය. ඊළඟට කායිකවත් මානසිකවත් ඇති වෙන සැහැල්ලුව පස්සද්ධි සම්බොජ්ජංගය. මේ විදිහට ඊළඟට එහිදී ඇති වෙන උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගය. සති, ධම්මවිච, විරිය, පීති, පස්සද්ධි, සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ ඇති වෙන ඒකාග්‍රතාව. සමාධි, උපේක්ඛා. මේ විදිහට බොජ්ජංග ධර්ම 7ම මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන තැනැත්තාට සතර සතිපට්ඨානයත් සමග අනුක්‍රමයෙන් වැඩෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සප්තබොජ්ජංග ධර්මයන් වඩා ප්‍රගුණ වෙනකොට ඒ තැනැත්තා ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය විනිවිද දකිමින් මෙතෙක් තිබුණු අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරලා විමුක්තිය සාක්ෂාත් කරන්නට සමත් වෙනවා. ඒ සප්තබොජ්ජංග ධර්ම භාවිත බහුලීකృత කිරීම තුළින් විද්‍යා විමුක්තිය ලබන්නට ඒ උපකාර වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිසා. මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා ආනාපාන සතිය මහණෙනි මහත්ඵලයි මහත් ආනිසංසයි. යම් කෙනෙක් ආනාපාන සතිය මනවින් ප්‍රගුණ කරනවාද ඒ තනත්තා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානයම ප්‍රගුණ කරන කෙනෙක් වෙනවා. ඒ සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීම තුළින් සප්ත බොජ්ජංග ධර්ම ප්‍රගුණ කරන කෙනෙක් වෙනවා. ඒ සප්ත බොජ්ජංග ධර්ම මනවින් ප්‍රගුණ කිරීමෙන් කෙලෙස් දුරු කරන්නට සුදුසුකම් ලබනවා කියලා දේශනා කළා. ආනාපාන සතිය ඍජුවම නිර්වාණය ඉලක්ක කරගත්තු අරහත්ත්වය කෙලවර කොට ඇති භාවනා ක්‍රමයක් හැටියට විදර්ශනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආනාපාන සතිය සමතයක් හැටියටත් පුහුණු කරන්නට පුළුවන්, විදර්ශනාවක් හැටියටත් පුහුණු කරන්නට පුළුවන්. මේ ආනාපාන සති සූත්‍රයේදී ඒ විදර්ශනාවක් හැටියට ප්‍රගුණ කරන ආකාරයයි පැහැදිලි කරන්නේ. එවිට සතර සතිපට්ඨානයේ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාරණා ගැන අවධානය යොමු කරමින් අනුක්‍රමයෙන් ආනාපාන සතිය ප්‍රගුණ කරන්නට, බුද්ධානුස්සතිය ප්‍රගුණ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ PW පද්මිනී වීරසිංහ මහත්මිය. මිට වසර 30කට පෙර මිය ගිය PW විල්මන් වීරසිංහ පියාණන්ට සහ වසර එකහමාරකට ඉහතදී මිය පරලෝ ගිය ඩී කරලයින් වැලිවත්ත මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණත් වගේම සම්බුදු සසුන රැක ගැනීමට වෙරදරන දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද කිරීමත් දැනට පවතින වසංගත රෝග තත්වයෙන් පීඩා විඳින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරනු සෑම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දෙමින් තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් සිදු කරගත්තා. මේ සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ යන්නට යෙදුන ආදරණීය මව්පියන් ඇතුළු සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයෙන් දරන PW පද්මිනී වීරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලු දිනාටමත් මේ වසංගතෙන් පීඩා විඳින සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා. හැම දිනාගේම සියලු යහපත් සිතුම් පැතුම් සඵල කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි Thank you.